අයිබෝන් සියලුම දොළ පුතාලට එතකොට ඔබ ප්‍රශ්න පන්තිය සඳහා දැන් යොමු වෙලා ඉන්නේ බලන්න ඕගොල්ලන්ට එතකොට පේපර් සාකච්ඡාවත් තියරි ක්ලාසස් සමග මේ විදිහට ගමන් කරන්න ඕන. එතකොට මම තෝරගත්තේ අද දවසට සාකච්ඡා කිරීම සඳහා ඕගොල්ලන්ට මම කලින් යොමු කරපු ප්‍රශ්න පත්‍රයක ඉතුරු කොටස් ටික සාකච්ඡා කිරීම සඳහායි. එතකොට බලන්න සියලු දරුවෝ මේ පේපර් එක ඔබ මීට කලින් සාකච්ඡාවට ගත්තා කෙටි ප්‍රශ්න පත්‍රයේ. බලන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ එදා සාකච්ඡාවට හිටියද ඔබ පොඩ්ඩක් chat එකට දාන්න දරුවෝ. එදා අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා කෙටි ප්‍රශ්න පත්‍රයේ. එතකොට මට පොඩ්ඩක් කියන්න පුතාලා එදා අපි ඒ රෙකෝඩින් එක මම දාන්නම් group එකට. කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා අපි කොතනට එනකම් සාකච්ඡා කරාද කියලා මට පොඩ්ඩක් chat එකට දාන්න. කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. ඊළඟට රචනා ප්‍රශ්න 5ක් තියෙනවා. එතකොට කොතනට එනකම් සාකච්ඡා කරාද කියලා පොඩ්ඩක් මට chat එකට යොමු කරන්න. මට මතක විදියට කෙටි ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරා. දෙවනි ප්‍රශ්න පත්‍රයේ තමයි සාකච්ඡාවට තියෙන්නේ. පොඩ්ඩක් බලලා මට කියන්න පුතේ. කවුරු හරි දරුවෙක් ඉක්මනට කියන්න. බලන්න මේ පේපර් එකේ පුතා දෙවන වාර පරීක්ෂණය. හරි. එතකොට අපි මෙහෙම කරනවා. අපි දෙවන ප්‍රශ්න පත්‍රය අද සාකච්ඡාවට ගන්නවා. එතකොට කාට හරි අවශ්‍ය නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ඔබට මම ඉදිරියේදී ලබා දෙන්න. එහෙනම් එන්න පුතාලා මේ සාකච්ඡාව සඳහා. එතකොට ප්‍රශ්න දැන් අපි ප්‍රශ්න පත්‍රයක් කරනකොට ප්‍රශ්න පත්‍රය අපිට කියනවානේ මේ ප්‍රශ්න කරන්න කියලා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය පුතා පළවෙනි ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5යි. ඒ කියන්නේ පුතා සියලුම ප්‍රශ්න උත්තර සපයන්න ඕන ප්‍රශ්න 5යි. ඒකයි පැහැදිලිව එතන ඒ කියන්නේ. එතකොට බලන්න පුතේ ඒ අනුව ඔබ ප්‍රශ්න 5ට පිළිතුරු සපිය යුතුයි. එතකොට බලන්න පළවෙනි ප්‍රශ්නය ගත්තාම සයුරි පවුලේ සියලු දෙනා සමග මාමගේ නිවසට ගියේ මෝටර රථයෙන්. මාමගේ නිවස පිහිටියේ කඳුකර ප්‍රදේශයක. එහිදී ඔහු සුන්දර දියාල්ලක් අසල සෑහෙන වේලාවක් නැවතී සිටි අතර සවස් වන විට මාමගේ නිවසට ළඟා වුණා. මාමා රූපවාහිනිය නම්මින් සිටින අතර ඔහු සිටින ආකාරය ඔහු දුටුවෝය. ආලින්දේ විදුලි පහන් දල්වා තිබුණු අතර විදුලි පංකාවද ක්‍රියාත්මක කර තිබුණි. ඡේදයේ ඉරියඳි පාත සඳහන් ප්‍රකාශ වලින් ප්‍රදර්ශනය වන ශක්ති ආකාරය සඳහන් කරන්න කියන. ඒකට හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ ඒවා තමයි පුතා සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රවල ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්නයට යොමු කරන්න. ඉතින් බලන්න ඇත්තටම මේ ප්‍රශ්න පත්‍රය පුරාවටම ගත්තාම හොඳ ප්‍රශ්න ටිකක් යොමු වෙලා තියෙනවා. දියාල්ලක තියෙන්නේ කුමන ශක්තියද? චාලක ශක්තිය. රූපවාහිනියේ තියෙන්නේ කුමන ශක්තියද? ආලෝක ශක්තියයි ධ්වනි ශක්තියයි. විදුලි පහනක තියෙන්නේ කුමන ශක්තියද? විදුලි පහනක තියෙන්නේ ආලෝක ශක්තිය. විදුලි පංකාවේ තියෙන පුතා චාලක ශක්තිය. ඔන්න ඔය විදිහට පුතා පළවෙනි ප්‍රශ්නයට අපි උත්තර සපයනවා. ඊට පස්සේ පුතාලා දෙවෙනි ප්‍රශ්නයට යනවා. මේකේ මම සියල්ලම සාකච්ඡාවට ගත්තේ නැහැ.
ඒක නිසා අපි මම සම්පූර්ණම පුතා මේ ප්‍රශ්න ටික දැන් සාකච්ඡාවට ගන්නවා ටිකක් වේගයෙන්. එතකොට මේ සියලු ප්‍රශ්න පත්‍රයේම සාකච්ඡා කරේ නැහැ. හරි. දියාලේ තියෙන ශක්තිය විභව ශක්තිය කියලා ගන්න පුළුවන්. නමුත් මාකිනි ස්කීම් එකේ දීලා තියෙන්නේ දියාලේ තියෙන ශක්තිය චාලක ශක්තිය කියලා. එතකොට පුතා ඊළඟට මෝටර රථයේ ගමන් කිරීමේදී ශක්තිය ලබා ගන්න ඉන්ධන දහනය. එතකොට ඉන්ධන වල ගබඩා වෙලා තියෙන මොන ශක්තියද? එතකොට රසායනික ශක්තිය තමයි ඉන්ධන වල ගබඩා වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නයට යනවා පුතා දියාලක සිදුවන ශක්ති පරිණාමණය අහනවා. එතකොට විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙන්නේ. එතකොට එහෙනම් වඩාත් සුදුසු උත්තරය පුතා විභව ශක්තියම තමයි. වඩාත් සුදුසු උත්තරේ විභව ශක්තියම තමයි. එතකොට විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වීම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ කොටසට යනවා. බලන්න රූපය දැක්වෙන සෙල්ලම් කරත්තයක් රූපය දැක්වෙන ලෙස සෙල්ලම් කරත්තයක් සකස් කිරීමට සූදානම් වූ ශිෂ්‍යයෙකුට ඒ සඳහා නූල් ඔතන බොබිනයක් සොයා ගැනීම අපහසුය. ඒ වෙනුවට යොදාගත හැකි වෙනත් ද්‍රව්‍යයක් අහනවා. එතකොට වෙනත් ද්‍රව්‍යයක් තමයි හිස්ටින් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙම උපකරණයේ ශක්තිය ගබඩා කර ඇති ද්‍රව්‍ය කුමක්ද? එතකොට මේ උපකරණයේ ශක්තිය ගබඩා කරලා තියෙන පුතා රබර් පටිය. ඔතන රබර් පටිය තමයි ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. ඊළඟට පුතාලා එතකොට රබර් පටියේ තමයි ශක්තිය ගබඩා කරලා තියෙන්නේ. එම ශක්තිය ගබඩා කරන්නේ කෙසේද? ඇඹරීමෙන් එහෙම නැත්නම් දඟර ගැසීමෙන් තමයි එම ශක්තිය ගබඩා කරන්නේ. ඊළඟට පුතා එම ශක්තිය ගබඩා කරන්නේ කුමන ශක්තිය ආකාරයක් ලෙසද? විභව ශක්තිය ලෙස තමයි පුතා ගබඩා කරන්නේ. විභව ශක්තිය ලෙස. ඊළඟට පුතා මෙම උපකරණය නිර්මාණය කිරීමේදී ඔබට ඇති වූ දුෂ්කරතාවක් සඳහන් කරන්න. එතකොට මෙම උපකරණය නිර්මාණය කරනකොට ඔබට ඇතිවෙච්ච දුෂ්කරතාවයක් සඳහන් කරන්න. එතකොට රබර් පටිය නිවැරදි ආකාරයට අපිට ඇතුළු කළ නොහැකි වෙනවා. ඊට පස්සේ හරියාකාරව දඟර ගැසීම සිදු කළ නොහැකි වීම සිද්ධ වෙනවා. එතකොට ඔය දෙක තමයි අපිට එතනදි ගන්න තියෙන්නේ. එතකොට බලන්න සියලු දෙනා රබර් පටිය නිසි ආකාරව ඇතුළු කළ නොහැකි වීමත් නිවැරදි ආකාරයට ඇතුළු කළ නොහැකි වීමත් ඊට පස්සේ හරියාකාරව දඟර ගැසීම කළ නොහැකි වීමත් අපිට ගන්න පුළුවන් එතන. ඊළඟට පුතාලා දෙවැනි ප්‍රශ්නයට යමු. දෙවැනි ප්‍රශ්නයට ගියාම බලන්න පුතා භූතැටි සම්බන්ධව අපි මේ ප්‍රධාන කතා කරපු පාඩම. එතකොට පෘථිවි භූතැටි දක්වන සිටියම මෙම රූපයෙන් දැක්වෙනවා. එතකොට භූතැටි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට භූතැටි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පෘථිවි කබල සැදිලා තියෙන කොටස් තමයි පුතා අපි භූතැටි කියලා හඳුන්වන්නේ. පෘථිවි කබල සෑදී ඇති කොටස් තමයි අපි භූතැටි කියලා හඳුන්වන්නේ. ඊළඟට ශ්‍රී ලංකාව අයත් වන භූතැටි අහනවා. ඔස්ට්‍රේලියන් ඉන්දියන් භූතැටිය තමයි ශ්‍රී ලංකාව අයත් වන භූතැටිය. ඔස්ට්‍රේලියන් ඉන්දියන් භූතැටිය. ඊළඟට පුතා තුන්වෙනි ප්‍රශ්නය භූතැටි එකිනෙකට සාපේක්ෂව චලනය වීමේදී තැටි දෙකක් එකිනෙකින් ඈත් විය හැක. එසේ වුවහොත් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද? ගැඹුරු ආඝාතයක් ඇති වෙනවා. භූතැටි දෙකක් එකිනෙක ඈත් වුනහම ගැඹුරු ආඝාතයක් ඇතිවීම සිද්ධ වෙනවා.
ඊළඟට හතරවෙනි ප්‍රශ්න. භූතටි චලනය වීමේදී භූකම්පනයක් ඇති විය හැකියි. එසේ වීමට භූතටි කෙසේ චලනය විය යුතුද? භූතටි චලනය වීමේදී භූකම්පනයක් ඇති විය හැකියි. එසේ වීමට භූතටි කෙසේ චලනය විය යුතුද? එතකොට පුතේ එක් භූතටයක් අනෙක් භූතටිය තෙරපලා ඉහළට ගමන් කිරීම. මතකද බලන්න. භූතටි එකිනෙක මත මොකද කියන්නේ පුතා? ලිස්සා යාම. භූතටි එකිනෙක මත මොකද කියන්නේ? ලිස්සා යාම. ඔය විදියට අපිට ගන්න පුළුවන්. බාන දරුවෝ සියලු දෙනා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නයට එනවා. භූතටි මායිමක් උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති තියෙනවා. එය හඳුන්වන නම සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. එය හඳුන්වන්නේ පුතා සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. ඊළඟට ඉදිරියට යනවා 6 වෙනි කොටස. භූතටි චලන ආදර්ශනය කිරීම සඳහා පන්ති කාමරයේ සිදු කළ හැකි පරීක්ෂණයක් ඔබට මතක ඇති අපි ඒක ප්‍රධානව සාකච්ඡා කරා. ඒ භූතටි ආදර්ශනය කිරීම සඳහා පන්ති කාමරයේ සිදු කර හැකි පරීක්ෂණය පුතා දොඩම් ගෙඩියක පොත්ත කෑලි වලට වෙන් කරලා පීයකින් කපලා අත් දෙකෙන් තෙරපනවා. එතකොට ඒක තමයි පුතා භූතටි ආදර්ශනය සඳහා සිදු කළ හැකි පරීක්ෂණය වන්නේ. ඊළඟට පුතා භූතටි අභ්‍යන්තර ව්‍යුහය නිරූපණය ත්‍රිමාන ආකෘතියක් සැදීම සඳහා ගත්ත ද්‍රව්‍ය අහනවා. මේ සඳහා ගත්තේ පුතා එක්කෝ මැටි එහෙම නැත්නම් ක්ලේ. මේ මැටි ක්ලේ වලින් තමයි පුතා මේ ත්‍රිමාන ආකෘතිය හදන්නේ. ඔයගොල්ලෝ ඒ ආකෘතිය හදලා ගෙනල්ලා පන්තියේ මම පෙන්නුවා ඔයගොල්ලන්ට මතක ඇති. ඊළඟට පුතා ඒක සදපු ආකාරය පියවර 3කින් ඔයාට මතක ඇති. ක්ලේ එක් වර්ණයක ක්ලේ ගුලියක් ගත්තා. ඒවට වෙනත් වර්ණයක ක්ලේ තට්ටුවක් දැම්මා. ඊළඟට ඒවට තවත් වර්ණයක ක්ලේ තට්ටුවක් ඇලෙව්වා. එහෙනම් ඔය විදිහට පුතා මුලින්ම එක වර්ණයක ක්ලේ ගුලියක් ගත්තා. ඒ වටේ තව ක්ලේ තට්ටුවක් ආලේප කරා. ඒ වටේ තවත් ක්ලේ තට්ටුවක් ආලේප කරා. ඊළඟට එම අභ්‍යන්තර ව්‍යුහය එම ආකෘතිය ඇසුරින් පෘථිවිය අභ්‍යන්තර ව්‍යුහය ප්‍රදර්ශනය කළේ කෙසේද? එම ආකෘතිය ඇසුරින් පෘථිවිය අභ්‍යන්තර ව්‍යුහය ප්‍රදර්ශනය කළේ කෙසේද? ඒ ක්ලේබෝලය කපා බැලීම. ඒ ක්ලේබෝලය කපා බැලීමෙන්. බාන පුතා ස්කෝබාන අත උස්සන්න තේරිච්ච අය කොබාන තේරුණාද? ප්‍රශ්න දෙකක් ওই විදිහට අපි කතා කරා. බලන්න පුතේ තේරිච්ච අත උස්සන්න. බලන්න ඔයගොල්ලෝ වැඩ කොටස් ටික හොඳින් කරගෙන යන්න. තුන්වෙනි ප්‍රශ්නයට එනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නය පුතා මට ඔයගොල්ලන්ට අපි ගිය සතියේ කතා කරපු, ඒ කියන්නේ තියරි කොටස් වල කතා කරපු ප්‍රශ්නයක්. බලන්න ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන ආලෝකය නිකුත් කරන විට D මත පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් මේ මත මොකද කියන්න පුතා ලැබුණි නම් පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලැබිලා එහෙනම් B හා C විය යුත්තේ කුමන ද්‍රව්‍යද කියලා අහනවා. එතකොට පුතා B පාර දෘශ්‍ය වෙන්න ඕන. ඊළඟට C පුතා පාරාන්ද වෙන්න ඕන. B පාර දෘශ්‍ය, C පාරාන්ද. ඊට පස්සේ පුතා ඊළඟට දෙවෙනි කොටසේ ඒ ප්‍රශ්නය D මත අපැහැදිලි බොඳ වූ ඡායාවක් ලබා ගැනීමට නම් එතකොට D මත අපැහැදිලි බොඳ වූ ඡායාවක්. එහෙනම් පුතා අපි ලබා ගන්න ඕනේ වෙනස් කළ යුතු කොටස අහනවා. එහෙනම් වෙනස් කළ යුතු කොටස පුතා B තමයි වෙනස් කරන්න ඕන. B වලට දාන්න ඕන පුතා පාරභාෂක තහඩුව. මේ B වලට යොදන්න ඕන පුතා
පාරභාෂක එකක් පාරභාෂක එකක් අහම තමයි මෙතන අපහැදිලි ඡායාවක් ලැබෙන්නේ. මෙතන අපහැදිලි ඡායාවක් ලැබෙන්නේ පාරභාෂක වුණොත්. ඒ වෙනුවට අලුතෙන් ඇතුල් කළ යුතු කොටසේ තිබිය යුතු විශේෂ ලක්ෂණයක් ලියන්නලු. එතකොට විශේෂ ලක්ෂණය පුතා එතනදී දැන් වෙනස් කරන්න ඕන එක මෙතන අහනවා. වෙනස් කළ යුතු අදාළ අක්ෂරය සඳහන් කරන්න මෙතනට එන්නේ උත්තරේ B. ඊට පස්සේ මෙතන මේ ප්‍රශ්නෙට ඒ වෙනුවට අලුතෙන් ඇතුළත් කළ යුතු කොටසේ තිබිය යුතු ලක්ෂණය පාරාන්ද ගුණ. මොකද්ද තියෙන්න ඕන? පාරාන්ද ගුණ. පාරභාෂක ගුණ. පාරභාෂක ගුණොත් තමයි මෙතන අපහැදිලි ඡායාවක් එන්නේ. ඊළඟ ප්‍රශ්නය පුතාලා B කොටස ඉවත් කර D හා C ඡායාව සහ උපඡායාව දැක ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා C ද්‍රව්‍ය චලනය කළ යුත්තේ D දෙසටද A දෙසටද කියලා අහනවා. එතකොට පුතා ඔබට මතක ඇති අපි පැහැදිලිවම කිව්වා මෙතනදී අහන්නේ B කොටස ඉවත් කරලා D හා C ඡායාව හා උපඡායාව D හා C D මත C ඡායාව සහ උපඡායාව ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා C චලනය කළ යුත්තේ D දෙසටද A දෙසටද කියලා අහනවා. එතකොට පුතා ඒ සඳහා C චලනය කළ යුතු වෙන්නේ A දෙසට. ඒ කියන්නේ ඔබට මතක ඇති මෙයාව මේ පැත්තට තමයි අරන් යන්න ඕනේ. C චලනය කළ යුතු වන්නේ A දෙසට. D ගෙන් විරුද්ධ දිශාවට කිව්වත් හරි. D ගෙන් විරුද්ධ දිශාවට කිව්වත් හරි. ඊළඟ ප්‍රශ්නය පුතාලා තල දර්පණ භාවිතා වන අවස්ථා අද අපි කතා කරා මතකද? තල දර්පණ භාවිතා වන අවස්ථා මූණ බලන්න භාවිතා කරනවා. වාහනවල පිටුපස බලන්න තල දර්පණ භාවිතා කරනවා. ඊට පස්සේ බහුරූපේක්ෂය සදන්න භාවිතා කරනවා. පරීක්ෂය නිර්මාණය කරන්න භාවිතා කරනවා. ඊට පස්සේ පුතා තල දර්පණ වලින් සැදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ දෙකක් ඇහුවා. මතකද බලන්න අද උදේ කතා කරා. එතකොට ලක්ෂණ පුතා උඩුකුරුයි. ඊට පස්සේ පුතා අතාත්විකයි, තිරයකට ගත නොහැකි. ඊට පස්සේ පුතා වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් ලැබෙනවා. උඩුකුරුයි අතාත්විකයි වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඊළඟට පුතා අවතල දර්පණයකින් උඩුකුරු ප්‍රතිබිම්බයක් ඇතිවන අවස්ථාවක දර්පණය වෙතට වස්තුව ගෙන ඒමේදී ප්‍රතිබිම්බයේ දැකිය හැකි වෙනස කුමක්ද? එතකොට බලන්න අවතල දර්පණයකින් උඩුකුරු ප්‍රතිබිම්බයක් ඇතිවන අවස්ථාවක දර්පණය වෙතට වස්තුව ගැනීමේදී ප්‍රතිබිම්බය දැකිය හැකි වෙනස කුමක්ද කියලා අහනවා. එතකොට දර්පණය වෙතට දැන් ඔයාලා හිතන්න කන්නඩියක් ළඟට එනකොට විශාල වෙනවා වගේ ඕ වගේ. දර්පණය වෙතට එනකොට පුතා ප්‍රතිබිම්බය විශාල වේ. ඊළඟට පුතා හොඳම ප්‍රශ්නයක් මේ තියෙන ප්‍රශ්නය වාහනවල පැති කණ්ණාඩි ලෙස තියෙන වක්‍ර දර්පණ වර්ගය අහනවා. උත්තලද අවතලද? එතකොට වාහනයක පැති කණ්ණාඩි වල තියෙන උත්තල දර්පණ. එතකොට පිළිතුර පුතා උත්තල දර්පණ. එතකොට එහිදී ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ අහනවා පුතා ඊළඟ ප්‍රශ්නයට. එහිදී ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙක පුතා උඩුකුරුයි ඒ වගේම පුතා කුඩයි. විශාල ප්‍රදේශයක් කුඩා කරලීම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් උඩුකුරුයි පුතා කුඩයි. එහෙනම් ඔය විදිහට පුතා ප්‍රශ්න 3ක් ඔන්න කතා කරා. ඊළඟට බලන්න ප්‍රශ්න 7ක් තියෙනවා. අපි ඉක්මනට කතා කරමු ඉදිරි ප්‍රශ්න. 4 වෙනි ප්‍රශ්නයට එනවා පුතා ABCD කොටස් නම් කරන්නලු. ABCD කොටස් නම් කරනකොට බලන්න A කියන්නේ මොකද්ද පුතා? අන්න ස්රෝතය. B කියන්නේ මොකද්ද පුතා? ආමාශය. C කියන්නේ මොකද්ද පුතා? අග්න්‍යාශය. D කියන්නේ මොකද්ද පුතා? කුඩාන්ත්‍රය. E කියන්නේ මොකද්ද පුතා? අක්මාව. F කියන්නේ මොකද්ද පුතා? මහාන්ත්‍රය. අපි කුඩා බඩවැල කියනවා, මහා බඩවැල කියනවා.
එතකොට කුඩා අන්තරය කියන්නේ කුඩා බඩවැලට, මහා අන්තරය කියන්නේ මහා බඩවැලට. ඊළඟට පුතා මේ සම්බන්ධවමයි ඔබට පාඩම කියවලා මේවා පැහැදිලිවම උත්තර ලියන්න පුළුවන්. ජලය අවශෝෂණය වන්නේ පුතා මතක තියාගන්න, ජලය අවශෝෂණය වන්නේ මහාන්තරයෙන්. කුඩාන්තරයෙන් තමයි පුතා ආහාර අවශෝෂණය වීම සිද්ධ වෙන්නේ. ඊළඟට පුතා ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් අයත් පොදු ව්‍යුහය උදේත් කතා කරා. ගසනිකාව ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු කුටීරය ව්‍යුහය. එතකොට බලන්න පුතා ගසනිකාව මුඛ කුහරය තුළ ආහාර යාන්ත්‍රික ජීර්ණයට ලක්වේ. සිදුවන්නේ කොහොමද? දත් වලින් පුතා කුඩා කැබලි ආහාර කුඩා කැබලි වලට කැඩීම. ඒ කියන්නේ පුතා යාන්ත්‍රික ජීර්ණය. දත් වලින් කුඩා කැබලි වලට කඩනවා කියන්නේ යාන්ත්‍රික ජීර්ණය. තව තියෙනවා රසායනික ජීර්ණය කියලා. ඒක එන්සයිම මගින් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න පුතා ඊළඟ ප්‍රශ්නය A B කියලා නම් කරලා තියෙනවා. A වලින් සඳහන් වෙන්නේ කුමක්ද? ශ්වසන පද්ධතියේ ව්‍යුහය. A වලින් කතා සඳහන් වෙන්නේ පුතා ශ්වසන පද්ධතියේ වම් ශාසනාලිකාව. ඊට පස්සේ පුතා B වලින් සඳහන් වෙන්නේ වම් පෙනහැල්ල. C වලින් සඳහන් වෙන්නේ පුතා මහා ප්‍රාචීරය. ඊළඟට පුතා බලන්න පුතා D වලින් සඳහන් වෙන්නේ මොකක්ද අහනවා. D වලින් සඳහන් වෙන්නේ පුතා උරස් කුහරය කියන්න පුළුවන්. උරස් ප්‍රනාලය කියලා කියනවා. උරස් කුහරය තමයි වඩා හොඳ උත්තරය. එහෙනම් නැවතත් පුතා A වලින් වම් ශාසනාලිකාව, B වලින් වම් පෙනහල්ල, C වලින් මහා ප්‍රාචීරය, D වලින් උරස් කුහරය. ඊළඟට පුතා මෙම ආකෘතිය රබර් පටලය පහළට අදින විට කුමක් සිදුවේද කියලා අහනවා. රබර් පටලය පහළට අදින විට බැලුන් දෙක පිම්බීම. එහෙනම් පුතා මෙම ශ්වසනයේ කුමන ක්‍රියාවලියට අදාළ වේද? ශ්වසනයේ පුතා ආශ්වාස ක්‍රියාවලියට තමයි එය අයිති වෙන්නේ. ඊට පස්සේ පුතා පස්වෙනි ප්‍රශ්නයට එනවා. රූප සටහන දැක්කහම බය වෙන්න එපා. ලේසි. පාත උපකරණයේ ධ්වනිය ජනනය වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා සිදු කළ ක්‍රියාකාරකමක් රූප සටහන වියලි කෝෂයට සම්බන්ධ කර විට දක්න ලැබෙන නිරීක්ෂණය අහනවා. ලකුණක් දෙනවා. නිරීක්ෂණය තමයි ඔය රිජිෆෝම් කැබලි ඉහළට විසිවීම. ඊළඟට පුතා එයින් නැළඹිය හැකි නිගමනය කුමක්ද? ශබ්දය නිපදවන විට පරිසරයේ මොකද කියන්නේ? මේ මෙතනදී ස්පීකරේ ශබ්දය නිකුත් වෙන විට ස්පීකරයේ මොකද කියන්නේ? ස්පීකරයේ කේතුව දෙදරීම සිද්ධ වෙනවා. එතකොට එහෙම නැත්නම් ස්පීකරය කම්පණය වීම මගින්. ඊළඟට පුතා අපේ කටහඬ ඇතිවන්නේ කුමන ආකාරයටද කියලා අහනවා. අපේ කටහඬ ඇති වෙන්නේ කම්පණය වෙන ව්‍යුහය පුතා ස්වර තන්ත්‍ර. ඒතර අපේ කටහඬ ඇසීමට කම්පණය වන්නේ පුතා ස්වර තන්ත්‍ර. ඊළඟට පුතා පහත උපකරණවල ශබ්දය උපදින්න චලනය වන දෑ මොනවද කියලා, කම්පණය වෙන දෑ මොනවද අහනවා. වයලීනය නම් මොනවද පුතා? තත්. ඊට පස්සේ තත් ගන්න පුළුවන්, තන්තු ගන්න පුළුවන්. තබ්ලාවේ නම් පටල. බටනලාවේ නම් මොනවද පුතා? වායු කඳන් කම්පණය. බටනලාවේ නම් වායු කඳන් කම්පණය ගන්න පුළුවන්. ඉතින් ඔය විදියට පුතා ඔන්න ප්‍රශ්න තුන්වෙනි කොටසත් හරි. ඊට පස්සේ පුතා හතරවෙනි කොටස පළමුව විදුලි සීනුව නාද කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණය අහනවා. එතකොට විදුලි සීනුවේ හඬ මොකද වෙන්නේ පුතා? හොඳින් ඇසෙනවා.
රික්ත පොම්පේ ආධාරයෙන් ඝණ්ඨාසරාව තුල වාතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ පසු දක්නට ලැබෙන නිරීක්ෂණය විදුලි සීනුවේ හඬ නොඇසීම. ඊළඟට පුතා එයින් එළඹිය හැකි නිගමනය අපිට ගන්න පුළුවන් ධ්වනිය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍යයි කියලා. ගන්න පුළුවන් නිගමනය ධ්වනිය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය බව. ශිෂ්‍යයෙක් මේසයට කන තබා ඇඟිලි තුඩු වලින් මේසයට තට්ටු කර හොඳින් ශ්‍රවණය වන බව පැවසී. එහෙනම් එයට හේතුව පහදන්නලු පුතා. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය තුලින් ශබ්දය එහෙම නැත්නම් ධ්වනිය ඉතා වේගෙන් නැත්නම් වඩා හොඳින් ගමන් කරනවා කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට වාතයෙන් ගමන් කරනවට වඩා ඝන ද්‍රව්‍ය තුලින් ධ්වනිය වේගයෙන් ගමන් කරනවා. අකුණු ගැසීමකදී ආලෝකය ගිගුරුම් හඬ එකම මොහොතක ඇතිවන නමුත් ආලෝකය පළමු ඇතිවිලා සුළු මොහොතකට පසු ශබ්දය ඇති වෙනවා. එසේ ඇතිවන්නේ ඇයි? ආලෝකයේ ගමන් කරන වේගය ශබ්දයේ ගමන් කරන වේගයට වඩා වැඩි. ඒක නිසා ඉස්සල්ලා ආලෝකය අපිට පෙනිලා පස්සේ ශබ්දය ඇහෙනවා. එතකොට එතෙන්දී ඔබ පැහැදිලිව කියන්න ඕන එක්කෝ ශබ්දයේ ගමන් කරන වේගය ආලෝකයේ වේගයට වඩා අඩුයි කියලා. එහෙම නැත්නම් ආලෝකයේ ගමන් කරන වේගය ශබ්දයේ ගමන් කරන වේගයට වඩා වැඩි කියලා. ඔය විදිහට පුතා ඔය ප්‍රශ්නේ අපිට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ පුතා 6 වෙනි ප්‍රශ්නය. එතකොට ඉදිරියේදී 6 වෙනි ප්‍රශ්නය අපි මේ සාකච්ඡාවට ගමු. 7 වෙනි ප්‍රශ්නය මම අරගෙන ඉන්න. ඊළඟට පුතා xy z අපි වායුගෝලයේ පවතින ස්තර ගැන කතා කරනකොට xy z xy ස්තරයෙන් පරිවර්තී ගෝලය ගත්තාම ජීවීන්ට ඇති වැදගත්කම මොකක්ද කියලා අහනවා. එතකොට පුතා ජීවීන්ගේ ශ්වසනයට ඊට පස්සේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැදගත් වෙනවා. ජීවීන්ගේ ශ්වසනයටයි ඊට පස්සේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණයටයි. ඊළඟට x වායු ස්තරයේ තියෙන වායු වර්ග අතරින් වැඩිම ප්‍රතිශතයක් ඇති වායු තුන නයිට්‍රජන්, ඔක්සිජන්, සමහර විටනවා කාබන් ඩයොක්සයිඩ් කියලා. කාබන් ඩයොක්සයිඩ් නෙමේ ආගන්. නම්බර 1 2 3 යන්නේ පුතා. වැඩිම නයිට්‍රජන් 78යි 21යි, ඊළඟට ඔක්සිජන්, ඊළඟට එකට ආසන්න ගානක් තියෙනවා එතෙන්දී ආගන්. එතකොට එකට 0.45ක් කියලා ඇතැම් මේවා සඳහන් වෙලා තියෙනවා. තුන්වෙනි වායුව ආගන්. ඊළඟ ප්‍රශ්නය පුතා වායු ආයුස්තරයෙන් ලැබෙන වැදගත් ප්‍රයෝජනයක් අහනවා. එතකොට බලන්න වායු ආයුස්තරයෙන් ලැබෙන ස්තර ගෝලයෙන් සිදුවෙන ප්‍රයෝජනය සූර්යාගේ සිට පැමිණෙන අහිතකර කිරණ පෘථිවියට ළඟා වීම වැළැක්වීම සිදු කරනවා. මේ ස්තර ගෝලයේ තියෙනවා මේ ස්තර ගෝලයේ තියෙන ඒ ආවරණය මගින්. එතකොට බලන්න එතනදී පැහැදිලිව ඕසෝන් ස්තරය පිහිටන්නේ මේ ස්තර ගෝලයේ. උෂ්ණත්වයේ අඩුම වායු ස්තරය අහනවා. උෂ්ණත්වයේ අඩුම මධ්‍ය ගෝලයේ. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ කොයිද අහනවා. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඒක තියෙන්නේ පුතා තාප ගෝලයේ. ඒක තාප ගෝලයේ. ඊළඟට පුතා ජල වාෂ්ප අයිස් වලාකුළු ලෙස මිදී ඇති වායු ස්තරය අහනවා. ඒ තමයි පුතා මධ්‍ය ගෝලය. ජල වාෂ්ප අයිස් වලාකුළු ලෙස මිදී ඇති වායු ස්තරය මධ්‍ය ගෝලය. ඊළඟට පුතා වායු ගෝලයේ කෘත්‍යයන් දෙකක් අහනවා. එතකොට වායු ගෝලයේ මොනවද කෘත්‍ය බලන්න. එතෙන්දී නයිට්‍රජන් වල ප්‍රයෝජන ගන්න පුළුවන්, ඔක්සිජන් වල ප්‍රයෝජන ගන්න පුළුවන්, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජන ගන්න පුළුවන් ඔය ඔස්සේ. එතකොට වායු ගෝලයේ කෘත්‍යයන් විදියට අපිට ඒ ප්‍රයෝජන සඳහන් කරන්න පුළුවන්.
එතකොට වලාකුළු වල ආරෝපණ ඇතිවන්නේ කුමන වර්ගද? ඒවා එකට ඇතිල් දීපෙන් නැති වෙන්න පුතා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. එහෙනම් පුතා අවසන් වශයෙන් අපි සාකච්ඡාවට ගමු මේ ප්‍රශ්නයත් අවසන් කරන්න. A සිට E දක්වා කොටස් ටික නම් කරන්නලු. A සිට E දක්වා කොටස් ටික නම් කරන්නලු. එතකොට A කියන්නේ පුතා උපනෙත. ඇසට ළඟ තියෙන උපනෙත. B කියන්නේ පුතා දල සීරු මාරු. B දල සීරු මාරුව. C පුතා මේ දැක්වෙන්න පුතා අවනෙත්. D වලින් දැක්වෙන්නේ වේදිකාව. E වලින් දැක්වෙන්නේ දර්පණය. ඔය විදියට පුතා A B C D කොටස් ටික අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අහනවා පුතා D වලින් සිදු කරන කාර්ය කුමක්ද කියලා. මොකද්ද පුතා D වලින් සිදු කරන කාර්ය කුමක්ද කියලා. එතකොට D වලින් කරන්නේ පුතා අපි නිදර්ශකය වේදිකාව මත තියන්නේ. එතකොට D වලින් සිදු කරන කාර්ය නිදර්ශකය තබා ගැනීම. ඊළඟට පුතා ආලෝක අන්වීක්ෂය භාවිතයේදී සැලකිය යුතු කරුණු දෙකක් අහනවා. එතකොට බලන්න පුතා ආලෝක අන්වීක්ෂය භාවිතා කරනකොට අපි උපනතර තමයි යස තබන්නේ. එතකොට ඊළඟට දිගු කරක් භාවිතා කරන්නේ නැත්නම් කාච කට්ටල ගලවලා තියන්න ඕන. අපි එහා මෙහා ගෙන යාමේදී ඇඟ දෙසට යොමු වෙන ලෙස අපි මේක අල්ලගෙන ගෙනියන්න ඕන. ඊළඟට පුතා මේක තිරස් මේෂයක් මත සිරස්ව තබන්න ඕන. ඊළඟ ප්‍රශ්නය පුතා ආලෝක අන්වීක්ෂයක අවනිත සහ නිදර්ශකය අතර ඇති දුර වෙනස් කළ හැකි ක්‍රම දෙකක් අහනවා. එතකොට දල සීරු මාරුව එහෙම නැත්නම් සියුම් සීරු මාරුව කැරකවීමෙන්. ඊළඟට පුතා පස්වෙනි ප්‍රශ්නයට එනවා. ආලෝක අන්වීක්ෂයක විශාලනය අහනවා. උපනෙත විශාලනය වැඩි කිරීම අවනෙත විශාලනය තමයි විශාලනය කියන්නේ. එතකොට 15 වැඩි කිරීම 40 පුතා. එතකොට 600ක් එනවා මේකේ විශාලනය. ඊළඟට පුතා ශාක නිදර්ශක තුනක් විනාකිරි ද්‍රාවණයක මධ්‍යසාර ද්‍රාවණයක හුණු ද්‍රාවණයක ගිල්වා ඇතිනම් ඒවා අම්ල භස්ම උදාසීන වර්ග ලෙස නම් කරන්න. විනාකිරි අම්ල. ඊට පස්සේ පුතා හුණු නම් භස්ම මධ්‍යසාර ද්‍රාවණය නම් උදාසීන. ඊට ද්‍රාවණවල රතු ලිට්මස් කැලි දැම්මහම දක්න ලැබෙන වර්ණ වෙනසක් සිදුවේ නම් එය සිදුවන්නේ කුමන ද්‍රාවණයේද? භස්මයේදී තමයි වෙනස වෙන්නේ. කුණු ද්‍රාවණ. කුණු ද්‍රාවණ. කොබාන පුතේ ඔබ මේ කොටස් ටික අවබෝධ කරගත්තද? මම සම්පූර්ණ දෙවෙනි කොටසම සාකච්ඡාවට ගත්ත ඔය ආකාරයට. එතකොට පුතා ලකුණු බලන්න ඔයගොල්ලෝගේ මට යොමු කරන්න කොහොමද කියලා. එමනම් පුතා අද දවසේ අපි එතනින් සමුගන්නවා. ආයිබෝවන් සියලු දෙනාටම උත්සාහයි. එමනම් good night කියනවා සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. නැවත අපි ඊළඟ සතියේදී හමු වෙමු. තව පේපර් ඔබට යොමු කරන්නම් ඒවා කරලා එන්න පුතා. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හරි පුතේ. ආයිබෝවන්. දියාල්ලක විභව ශක්තිය කියලා ගන්න එකට හරි දා ගන්න. තෙසලි ලකුණු 89යි කියලා දාලා තිනවා. ඊට හොඳයි.